දුවේ පුතේ අපි ප්‍රතිසම හා සංඛ්‍යාංක සංඥා පිළිබඳව දෙවන පරිච්ඡේදයත් එක්ක තමයි මේ එකතු වෙලා සිටින්නේ. ඔබට මතක ඇති අපි පළමු පරිච්ඡේදයේදී ද්විමය සංඛ්‍යා, දශමය සංඛ්‍යා මේ වගේ සංඛ්‍යා පරිවර්තනය කිරීම පිළිබඳව ඒ වගේම ප්‍රතිසම සංඥා, සංඛ්‍යාංක සංඥාවල වැදගත්කම ආදී පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරලා මේ සංඛ්‍යාංක සංඥා පරිපතවට ලබා දීලා ප්‍රධාන වශයෙන් ලබා දීලා ඊට අදාළව ප්‍රතිදානය ලබා ගැනීමේදී ඒ අතරමැදියා විදියට ක්‍රියාත්මක කරන තාර්කික පරිපතයක් කියලා දෙයක් පිළිබඳව කතා කරා. ලොජික් ගේට් එකක්. මේ පරිච්ඡේදයේදී මේ ලොජික් ගේට් එක එහෙම නැත්නම් මේ තාර්කික පරිපතය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තමයි ඔබත් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී බූලිය බීජ ගණිතය බූලියන් ඇල්ජිබ්‍රා එක පිළිබඳව සාකච්ඡා කරනවා. මෙන්න මේ තාර්කික පරිපතවල මෙන්න මේ ගණිත ක්‍රමය අපි දුවේ පුතේ හඳුන්වන්නේ බූලිය බීජ ගණිතය කියලා. මේ ගණිතමය ක්‍රමයක්. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම හා සමාන තවත් ගණිත ක්‍රමයක්. බූලිය බීජ ගණිත ක්‍රමය හා සත්‍යතා වගු ගේට්ස් වර්ග තාර්කික පරිපතයන් පිළිබඳව අප විශේෂයෙන් සාකච්ඡාවට භාජනය කරනවා. මතක තබා ගන්න දුවේ පුතේ මේ අනිවාර්ය ප්‍රශ්නයක්. මේ ලොජික් ගේට් බොහෝ අවස්ථාවලදී MCQ ප්‍රශ්න පත්‍රයේ යෙදෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයේ බොහෝ විට රචනා ප්‍රශ්නයෙන් කිසියම් කොටසක් මේ හා සම්බන්ධ වෙහෙන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයේ අගභාගයේ මේ කොටසෙන් ඇහෙන්නත් පුළුවන්. ව්‍යුහගත එකේ කුඩා කොටසක් මෙය භාවිතා කරමින් අහන්නත් ඉහළ සම්භාවිතාවක් තිබෙනවා. ඒ සමගම අපි ප්‍රකාශ කරනවා මේ ආකාරයට බිඳුව සහ එක යන අවස්ථා දෙක. බිඳුව සහ එක යන අවස්ථා දෙක පමණක් සමන් විට ද්විමය සංඛ්‍යා පද්ධතියේ භාවිතා වන ගණිත ක්‍රම බූලිය බීජ ගණිතයයි. අපි දන්නවා සංඛ්‍යාංක සංඥාවක්. සංඛ්‍යාංක සංඥාවක් ගත්තාම ඩිජිටල් සිග්නල් එකක් වෝල්ටේජ් එක අවම මට්ටම උපරිම මට්ටම. අවම මට්ටම බිඳුවත් උපරිම මට්ටම එකත් ලෙස අපි ගත්තාම ඒ ද්විමය සංඛ්‍යා නිරූපණය කිරීමට හැකියාවක් වෙනවා බිඳුව එක භාවිතා කරමින්. එක කියන්නේ ඉහළ වෝල්ටීයතා මට්ටම. එය ගණිත ක්‍රමය. එය භාවිතා වන ගණිත ක්‍රමය අපි බූලිය බීජ ගණිතය කියලා හඳුන්වනවා. බූලිය බීජ ගණිතයේ ඕනෑම විචල්‍යයක් සඳහා තිබිය හැකි බිඳුව සහ එක යන අගයන් දෙකෙන් එකක් පමණි. එහෙනම් මේ ද්විමය සංඛ්‍යා භාවිතා කරමින් මේ ද්විමය සංඛ්‍යා යොදා ගනිමින් අප කරන ගණිතයේ මේ බූලිය බීජ ගණිතයේ අගයන් දෙකයි. බිඳුව 1. ඒ නිසා මා පහුගිය චැප්ටර් එකේ පහුගිය පරිච්ඡේදයේදී සාකච්ඡා කළ පරිදි දුවල පුතාලට හොඳට මතක ඇති. මේ බිඳුව සහ 1 ඊටාම ලේසියෙන් සරල ධාරා භාවිතයෙන් ක්‍රියාත්මක වන උපාංගවල සංඛ්‍යාංක සංඥා වලින් නිකුත් කළ හැකියි. දැන් මේ ඉලෙක්ට්‍රොනික උපාංග බොහෝමයක් තුල මේ බිඳුව 1 සහ තාර්කික පරිපතත් එක්ක තමයි ඉන්ටර්ගේටඩ් සර්කිට් එක තමයි මේ තර්කයන් සියල්ලම ක්‍රියාත්මක වන්නේ. එහෙනම් මේ ගණිත ක්‍රමය උසස් ගණිත ක්‍රමයක්, මුළු ලෝකයේම යටත් කරගත්ත ගණිත ක්‍රමයක්, මුළු ලෝකයේම ක්‍රියාත්මක වන ගණිත ක්‍රමයක්. ඉලෙක්ට්‍රොනික පරිපත සඳහා අත්‍යවශ්‍යම ක්‍රමවේදයක් ලෙස දුවල පුතාලට දැනගන්න අවස්ථාව සැලසෙනවා. කලින්ද විස්තර කොට ඇති ආකාරයට මෙම අගයන් දෙක සත්‍ය අසත්‍ය true false ඉහළ පහළ ඔව් නැහැ එළිය අඳුර සංවෘත විවෘත ආදී වශයෙන් දැක්විය හැකි තාර්කික තත්ත්ව දෙක ප්‍රකාශ කිරීම සඳහා යොදාගත හැකිය. දැන් අපි අවට පරිසරයේ සිදුවන ක්‍රියාදාමයන් එක්ක තමයි මේ ඉලෙක්ට්‍රොනික උපාංග වැඩ කරන්නේ. මේ ඉලෙක්ට්‍රොනික උපාංග බොහෝමයක් ස්වයංක්‍රීකරණය වෙලා තියෙනවා. එතකොට මේ ස්වයංක්‍රීයකරණය වෙලා තිබ්බහම අපිට තර්කයන් අවශ්‍ය වෙනවා. ඉන්පුට් ප්‍රදානයන්. ඔව් නැහැ. yes no. open closed dark light අඳුර එළිය ඉහළ පහළ up down මේවත් එක තමයි ඉලෙක්ට්‍රොනික උපාංග බොහෝමයක් ක්‍රියාත්මක වන්නේ. මගේ ස්විච් පද්ධතිය. මේ ස්විච් පද්ධතිය වලට දෙනවා අර තර්කයන් දෙක බිඳු 1. අපි උදාහරණයක් විදියට පහළ දාන අවස්ථාව බිඳුවත් ඉහළ දාන අවස්ථාව එකලසත් ප්‍රකාශයට පත් කරනවා.
ආලෝකයේ තියෙන අවස්ථාව එකත් අඳුර තියෙන අවස්ථාව බිඳුවත් ලෙස ප්‍රකාශ කරනවා. එමගින් මේ බූලියානු බීජ ගණිතය භාවිතා කරමින් සත්‍යතා වගු භාවිතා කර ගනිමින් මෙන්න මේ ඒ තුලට අපි තාර්කික පරිපතයන් යොමු කරලා තර්කය මගින් ප්‍රතිදානය ලබා ගන්නවා. මෙන්න මේ පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම මෙහිදී දුවල පුතාලට එනවා ධන සත්‍ය තර්ක ක්‍රමය. ඊළඟට එනවා ඍණ සත්‍ය තර්ක ක්‍රමය. විදිහට තර්ක ක්‍රම දෙකක් එනවා. මේ ධන සත්‍ය තර්ක ක්‍රමයට අපි කියනවා පොසිටිව් ට්‍රූ ලොජික් එක. ඍණ තර්ක ක්‍රමයට එනවා නෙගටිව් ට්‍රූ ලොජික් එක. දැන් අපි බලනවා මොකද්ද පොසිටිව් ට්‍රූ ලොජික් and නෙගටිව් ට්‍රූ ලොජික් කියලා කියන්නේ. දැන් මේ බිඳුව සහ එක භාවිතා කරන ක්‍රමවේදය අනුව තමයි මෙය ප්‍රධාන කොටස් දෙකකට දුවේ පුතේ බෙදෙන්නේ. සත්‍ය අගය සඳහා එකත් අසත්‍ය අගය සඳහා බිඳුවත් භාවිතා කරන විට මේ ගණිත ක්‍රමය අපි කියනවා ධන සත්‍ය තර්කයක්. ධන යොදාගන්නේ එහෙම නැත්නම් ධන සත්‍ය තර්ක ක්‍රම යොදාගන්නේ සත්‍ය අගයන් සඳහා එක අසත්‍ය අගයන් සඳහා බිඳුව. හොඳ පැත්තේ තියෙන එක එක නරක පැත්තේ තියෙන එක බිඳුව. මෙන්න මේ විදියටත් ඉහළ එක පහළ බිඳුව ආලෝකය එක අඳුර බිඳුව ධන සත්‍ය තර්ක ක්‍රමය. එහෙනම් ඍණ සත්‍ය තර්ක ක්‍රමය සඳහා සත්‍ය සඳහා බිඳුවද අසත්‍ය සඳහා එකද භාවිතා කරන විට ඒ ගණිත ක්‍රමයට අපි කියනවා ඍණ සත්‍ය තර්ක ක්‍රමය. කුමන ආකාරයෙන් අපි ඉන්පුට් එකක් ලබා ගන්නවා. මේ ඉන්පුට් එක ප්‍රදානයකට දෙන්න පුළුවන් ආකාර දෙකයි සිග්නල් දෙකයි. එක්ක බිඳුව එහෙම නැත්නම් එක. දැන් පුතේ අපි සාමාන්‍ය බීජ ගණිතයේ භාවිතා කරනවා එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම. නමුත් මේ බූලිය බීජ ගණිතයේ භාවිතා කරන්නේ ගණිත කර්ම තුනයි. දැන් අපි සාමාන්‍ය බීජ ගණිතයේදී භාවිතා කරන එකතු කිරීම අඩු කිරීම වැනි ගණිත ක්‍රම හතරක් තිබෙනවානේ. එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම. මේ ගණිත කර්ම හතර වෙනුවට බූලිය බීජ ගණිතයේදී භාවිතා කරන්නේ ගණිත කර්ම තුනක් පමණයි. and or not යනුවෙන් ඒවා හඳුන්වනවා. මොකද්ද මේ ඔපරේෂන් තුන? එහෙම නැත්නම් මෙහෙයුම් තුන මොකද්ද? මේ බූලිය බීජ ගණිතයේදී and or not. දැන් එහෙනම් අපි ප්‍රධාන and or not පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. ඒවා and or not ලෙස හැඳින්වේ ඕනෑම බූලිය මෙහෙයුමක් ඔපරේෂන් මූලික ගණිත කර්ම හෙවත් තාර්කික ලොජික් මෙහෙයුම් තුන ඇසුරෙන් දැක්විය හැක. තාර්කික ලොජික් මෙහෙයුම් ඇසුරෙන් දක්වන්න පුළුවන්. දැන් අපි මේ පිළිබඳව සාකච්ඡාවට භාජනය කරමු. බූලිය ප්‍රකාශනයක වරහන් යොදා නොමැති විට or මෙහෙයුමට කලින් and මෙහෙයුම ක්‍රියාත්මක විය යුතුය. or මෙහෙයුමකට කලින් and එකක්. and එකෙන් පස්සේ තමයි or කියන්නේ. දැන් අපේ තියෙනවනේ සාමාන්‍ය ගණිතයේදී තියෙන වංගු බෙදරි කියලා. වරහන් ගුණ කිරීම බෙදීම කියලා මේ වගේ පිළිවෙලකට අපි යනකොට or මෙහෙයුමට කලින් and එක. ඒ කියන්නේ and එකට පස්සේ or එක තියෙන්න ඕන. මේවා නීති රීති. උදාහරණයක් වශයෙන් or b and c ප්‍රකාශය ක්‍රියාත්මක වේ කිරීමේදී and මෙහෙයුම or මෙහෙයුමට කලින් and මෙහෙයුම or මෙහෙයුමට කලින් සිදු කළ යුතුය. and මෙහෙයුම or මෙහෙයුමට කලින් සිදු කළ යුතුය කියලා අපි ප්‍රකාශ කරනවා. ඒ හොඳින් මතක තියාගන්න. ඒ තියාගන්නවත් එක්කම අපි තවත් ඉස්සරහට යනවා. වරහන් යොදා ඇති විට සම්මත බීජ ගණිතයේ පරිදිම වරහන් තුල ඇති ප්‍රකාශය පළමුව ක්‍රියාත්මක කළ යුතුය. කලින් සඳහන් කොට ඇති පරිදි ද්විමීය සංඛ්‍යා ඉලෙක්ට්‍රොනික පරිපතයක් මගින් පහසුවෙන් දැක්විය හැක්කේ බිඳුව සහ එකට අනුරූප වන තරක තත්වයන් දෙක සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපතයක් තුල වෝල්ටීයතා මට්ටම් දෙකක් ඇතුළෙන් පහසුවෙන් වෙන්කර දැක්විය හැකි එයිනි. දැන් අපි මේ තාර්කික පරිපතයට අපි විශේෂයෙන් කිව්වා. ද්වේ පුතේ සංඛ්‍යාංක සංඥා ඩිජිටල් සිග්නල් දෙන්නේ. මේ ඩිජිටල් සිග්නල් එක මෙන්න මේ ආකාරයේ ඩිජිටල් සිග්නල් එකක් ගත්තාම මේ ඩිජිටල් සිග්නල් එකේ තියෙනවා වෝල්ටීයතා මට්ටම් දෙකක්. මේ පහළ මට්ටම, මේ ඉහළ මට්ටම. අපි සෑම විටම මේ 1V නෙවෙයි දෙන්නේ. අපිට මේ ඉහළ මට්ටම කැමති වෝල්ටීයතාවය.
එක්කෝ 1 දෙන්න පුළුවන්, 2 දෙන්න පුළුවන්, 3 දෙන්න පුළුවන්, 4 දෙන්න පුළුවන්, 5 දෙන්න පුළුවන්, 9 දෙන්න පුළුවන්. ඒ උපාංගය අනුකූලව. මේ ඉහළ වෝල්ටීයතා මට්ටම අපි කියන්නේ කවුරු කියලාද? 1 කියලා. දැන් මේ අවස්ථාවේදී 0.1 කියන ප්‍රදානයන් තමයි මේ ගණිත ක්‍රමයට ලබා දෙන්නේ. or not මේ ගේට් වලට ප්‍රධාන ගේට් තුනට and or not මේ ගේට් තුනට මෙන්න මේ 0.1 කියන තර්කයන් තමයි ලබා දෙන්නේ ප්‍රධානයන්. ඒ ප්‍රධානයන් තර්කණය කිරීමේ හැකියාව කවුරු සතුව පවතිනවද? මේ ගේට් එක සතුව පවතිනවා. එහෙමනම් මේ ගේට් එක එබැවින් මෙවැනි පරිපත මගින් ඉහතින් සඳහන් කරන ලද මූලික ගණිත කර්ම භාවිතා කොට ඕනෑම බූලිය බීජ ගණිත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ හැකිය. මෙයාටත් බූලිය ගණිත මෙහෙයුමක්, මෙයාටත් මේ විශේෂ ගණිත කර්ම යටතේ මෙහෙයුමක්, ඔපරේෂන් එකක් මෙයාට කරන්න පුළුවන්. දැන් මේ ඔපරේෂන් එකනේ මේ ලෝකයේ ජයග්‍රහණය කරේ. මේ ඔපරේෂන් එක කාගේවත් දැනීමක් නැතුව, කාගේවත් අතගැසීමක් නොමැතිව ස්වයංක්‍රීයව ඉලෙක්ට්‍රොනික උපාංග තුල මෙහෙයුම ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් එතකොට අපි කෙටියෙන් කිව්වොත් මේ ගේට්ස් වලට ස්වයංක්‍රීයව ගණන් හදන්න පුළුවන්. ඒ ගණිත ක්‍රමය මොකද්ද? බූලියානු බීජ ගණිත ක්‍රමය. අපි වගේම ගණිත ක්‍රමයක් මෙයා තුල සිදු වෙනවා. අපි බලමු එම මූලික තාර්කික මෙහෙයුම්ද ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා තාර්කික ద్వාර නැමැති ඉලෙක්ට්‍රොනික උපාංගද පසුව සලකා බලමු. දැන් මේ තාර්කික ద్వාර අපි ගණ කතා කරලා මේ තාර්කික ద్వාර සහිත ඉලෙක්ට්‍රොනික උපාංග ගණනාවක් තියෙනවා වෙළඳ පොලේ. අපි මේ පිළිබඳව පසුව සාකච්ඡා කරමු. මුලින් ద్వාර මේ ක්‍රියාත්මක වන ආකාරයේ સિદ્ધාන්ත ටික අපි අධ්‍යයනය කරමු. අප පසුව අවසන් කොටස්වලදී මේ තාර්කික ద్వාරයන්ගේ හැඩය, මේ තාර්කික ద్వාර ඇත්තටම වෙළඳ පොලේ තියෙන්නේ කොහොමද? මේ වගේ තියෙන ස්වરૂපය මොන වගේද කියන කාරණාව අපිට අධ්‍යයනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම බීජ ගණිත ක්‍රමයේදී අපිට විශේෂ ටේබල් එකක් තියෙනවා, සත්‍යතා වගුවක්. දැන් ඔබ දන්නවා මේ සත්‍යතා වගුව පිළිබඳව අපි කලින් පරිච්ඡේදයකදී සාකච්ඡාට භාජනය කරා. ඉන්පුට් එක ප්‍රදානයන් ලබා දෙන ආකාරයට අනුව තමයි සත්‍යතා වගුව හැදෙන්නේ. සාමාන්‍ය බීජීය ප්‍රකාශනයක් මෙන්ම බූලිය ප්‍රකාශනයකදීද විචල්යන් ABC වැනි ඕනෑම ගණනක් තිබිය හැකිය. අපිට පුළුවන් මේ ප්‍රකාශනයට විචල්යන්. දැන් මේක ක්‍රියාත්මක වන ඉන්පුට් එකක් දෙන්න එපා. ඒ ඉන්පුට් ABC 1 2 3 ආදී වශයෙන් නම් කරන්න පුළුවන්. අපිට බොහෝ අවස්ථාවලදී මේ ඉන්පුට් උපරිම 3ක් 4ක් වගේ ප්‍රමාණයක් තමයි මේ ගානකදී ඔබට ලබා දෙන්නේ. විශේෂ ගණන් අපි මේ සමාලෝචන ප්‍රශ්නවලදී මේ හා සමාන ගණන් කෙරෙහි අපි දුවේ පුතේ අවධානය යොමු කරනවා. ප්‍රකාශයේ තාර්කික අගය මෙම විචල්‍යයන්ගේ තාර්කික අගය මත රඳා පවතී. තර්කය කරන්න ලොජික් ගේට් එකට අපි ඉන්පුට් දෙනවා. මේ ඉන්පුට් එක තර්කය වෙලා වන අවුට්පුට් එක ප්‍රතිදානයත් මෙන්න මේ සත්‍යතා වගුවේ ට්‍රූත් ටේබල් එකේ දක්වනු ලබනවා. දැන් එහෙමනම් සෑම පරිපතයකට අදාළවම අපිට පුළුවන් වෙන්න ඕනේ මේ තාර්කික පරිපතයට අදාළව සත්‍යතා වගුව ගොඩනගා ගන්න. ඒ වගේම සිදුවන ගණිත ක්‍රමයක්, මේ බීජ ගණිත ක්‍රමයක් නිවැරදි ආකාරයෙන් සිදුවන ආකාරයත් අපිට හඳුනා ගන්නත් ඊට අදාළ ඩයග්‍රෑම් එක මෙන්න මේ ක්‍රියාත්මක කරන ආකාරය ඇඳ ගැනීමත් අපිට හැකියාව තිබෙන්න ඕනේ. එනිසා විභාගයේදී බොහෝ අවස්ථාවලදී පරිපතය දීලා මේ පරිපතයේ ගැලපෙන තර්කය වනුයේ, මේ පරිපතයට ගැලපෙන සත්‍යතා වගුව වනුයේ මේ ආදී කුඩා MCQ තමයි විභාගයේදී ඇහිලා තිබෙන්නේ. නමුත් රචනා ප්‍රශ්නයට එනකොට මීට වඩා තරමක් ඇඩ්වාන්ස් වෙනවා. ඒ ඇඩ්වාන්ස් වෙනවා කියලා කියන්නේ කොහොමද දුවේ පුතේ? කිසියම් අවට පරිසරයේ සිදුවන ක්‍රියාදාමයක් වාක්‍යමය රටාවකින් දුවේ පුතේ ඔබට ලබා දෙනවා. ඒ වාක්‍යයෙන් ලබා දෙන රටාව ඔබ සත්‍යතා වගුවට පරිවර්තනය කරගෙන ඊට අදාළ මේ බීජ ගණිත සමීකරණය ලියා ඊට අදාළ රූප සටහන නිර්මාණය කිරීම මෙන්න මේ or nor x nor gate ආදිය භාවිතා කරමින් මීට අදාළ ඩයග්‍රෑම් එක ඇඳ දැක්වීම ඔබට හැකියාව තිබිය යුතුයි රචනා ප්‍රශ්නයක් වැනි අවස්ථාවක හෝ ව්‍යුහගත ප්‍රශ්නයක් වැනි අවස්ථාවකදී. අපි තවත් ඉදිරියට යමු. එවැනි බූලිය ප්‍රකාශනයකට අනුරූප වන තාර්කික පරිපතයක එම ප්‍රකාශනයේ ඇති විචල්‍ය ගණනට සමාන ප්‍රධාන සංඛ්‍යාවක් තිබිය යුතු අතර
පරිපතේ ප්‍රතිදාණයෙන් ප්‍රකාශනයේ තාර්කික අගය දැක්වේ. අන්න ඉන්පුට් එක ප්‍රදානයන් ටික දෙනවා. තර්කය කළ ප්‍රතිදාණයෙන් මේ වීජ ගණිත සමීකරණයේ අවසානය පිළිතුර උත්තරය ප්‍රතිදාණයෙන් ලැබෙන්න ඕනේ. එතකොට මේ ප්‍රදාණයට දෙන්නේ බිඳුව 1. දුවේ පුතේ ප්‍රදාණයට දෙන්නේ බිඳුව 1. ප්‍රතිදාණයෙන් ලැබෙන්න ඕනෙත් මොකද්ද? එක්ක බිඳුව නැත්නම් 1. වෙනස් දෙයක් ලැබෙන්න බෑ. මේ වගේ තාර්කිකයන් ගොඩක් දීලා අවසාන වශයෙන් ප්‍රතිදාණය ලැබෙන්නේ එක්ක බිඳුව නැත්නම් 1. මොකද සංඛ්‍යාංක සංඥානේ මේ සිග්නල් එක ජෙනරේට් වෙන්නේ මොකක් ජෙනරේට් වුණත් ප්‍රතිදාණය බිඳුව 1. දැන් ඔබ අලුතෙන්ම ඉගෙන ගන්න දරුවෙක් වේ නම් මේ කොටස බිඳුව 1 ප්‍රදාණය බිඳුව 1 දීලා ප්‍රතිදානයක් බිඳුව 1 ලැබෙනවා නම් අපිට මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් අපි ප්‍රායෝගික ජීවිතයේදී මෙන්න මෙවැනි දෙයක් බලාපොරොත්තු වෙන්නකෝ. මේක ලස්සනට පැහැදිලි කිරීමක්. ඔබට තියෙනවා නිවසෙන් එළියේ රෙදි වනන හොදලා වේලන රෙදි වනන කිසියම් උපකරණයක්. මේ උපකරණය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ උපකරණය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? 1 කියන තර්කය ආපු ගමන් මේක නිවස ඇතුළට එනවා. බිඳුව කියන තර්කය ආපු ගමන් නිවසෙන් එළියට යනවා. මොකද තර්කය 1 කියන තර්කය આવොත් මේක නිවස ඇතුළට යනවා. රෙදි වේලන රෙදි වනන උපකරණයක්. බිඳුව කියන තර්කය આવොත් නිවසෙන් එළියට යනවා. එලිමහනට. ප්‍රදානය දෙනවා වැස්ස වහිනවා 1 වැස්ස වහින්නේ බිඳුව. තව තර්කයක් දෙනවා වේගයෙන් සුළඟ හමනවා. ඔය තර්ක 3 දෙනවා. එහෙමනම් අපි මෙන්න මේ රෙදි වේලන උපකරණය නිවස ඇතුළට යන්න ඕනේ වහින වෙලාවේ අධික සුළඟ හමන වෙලාවේ. අන්න අධික සුළඟ හමන වෙලාවයි වහින වෙලාවයි මෙන්න මේ උපකරණයෙන් ගේට් එකෙන් තර්ක කරලා ඒ අවස්ථාවේදී 1 කියන ප්‍රතිදානය ලැබිලා මේක ගේ ඇතුළට රිංගනවා. අන්න එවැනි සාමාන්‍ය ජීවිතයේ පවතින ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන උපකරණ සඳහා මෙන්න මේ පරිපතයන් තාර්කික පරිපතයන් ඊටා වැදගත්ද නැද්ද? වැදගත්. මා මේ කියන්නේ ඊටාම කුඩා සරල දෙයක්. නමුත් මිනිසුන්ගේ ප්‍රඥාව මිනිසුන්ගේ බුද්ධි මට්ටම ඊට වඩා වෙනස්. මේ වගේ කල්පනා කරලා මිනිස්සු විසින් ඉලෙක්ට්‍රොනික උපාංග තුල නොයෙක් විදිහේ දහස් ගණන් ඌ මෙවැනි තර්කයන් ගොඩනගලා තමයි ඔබ අප භාවිතා කරන ඉලෙක්ට්‍රොනික පරිපතයන් ස්වයංක්‍රීකරණ ඉලෙක්ට්‍රොනික පරිපතයන් නිර්මාණය කළ තියෙන්නේ. මේ තමයි මූලිකම සිද්ධාන්තය. දැන් ඔබට ඊටාම පැහැදිලිව තේරෙනවා ඇති මෙන්න මෙවැනි පරිපතයක තියෙන වැදගත්කම. ප්‍රදානවල අගයන් වෙනස් වන විට ඊට අනුරූපීව එකිනෙකට වෙනස් ප්‍රදාන අවස්ථා පවතී. තාර්කික පරිපතයට තිබිය හැකි එක් ප්‍රධාන අවස්ථාවක් සඳහා ප්‍රතිදානයේ තිබිය හැකි තාර්කික අගය දක්වන වගුව එම මෙහෙයුම සත්‍යතා වගුව ට්‍රූත් ටේබල් ලෙස හඳුන්වනු ලැබේ. ඔන්න ඔබට කටපාඩම් කරගන්න පුළුවන්. එක් ප්‍රධාන අවස්ථාවක් සඳහා ප්‍රතිදානයේ තිබිය හැකි තාර්කික අගය ප්‍රදානයට අනුව ප්‍රතිදානයේ තිබිය යුතු තාර්කික අගය දක්වන වගුව මෙහෙයුම සත්‍යතා වගුව ට්‍රූත් ටේබල් කියලා අපි හඳුන්වනවා. කොමක්ද පුතේ? ප්‍රදානයේ අවස්ථා සඳහා ප්‍රතිදානයේ තිබිය හැකි තාර්කික අගය දක්වන වගුව. ප්‍රධාන අවස්ථා සඳහා ප්‍රතිදානයේ තිබිය හැකි තාර්කික අගය දක්වන වගුව. අපි කියනවා ට්‍රූත් ටේබල්. එහෙම නැත්නම් සත්‍යතා වගුව ලෙස දුවේ පුතේ ප්‍රකාශයට පත් කරනවා. මෙවැනි මෙහෙයුමක ඇති සියලුම ප්‍රතිදාන සම්පූර්ණයෙන්ම දැක්වීම සඳහා එයට තිබිය හැකි ප්‍රධාන අවස්ථා සියල්ලම සත්‍යතා වගුවක සකස් කිරීමේදී සැලකිල්ලට ගැනීම ඉතා අවශ්‍ය වේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා කියලා හිතන්න. බිඳුව 1. එක බිඳුව තියෙන්න පුළුවන්. බිඳුව තියෙන්න පුළුවන්. අපි කිසියම් උපාංගයකට දෙනවා 0.1.
ප්‍රදානයන් දෙකක්. මේ තාර්කික වගුවට දෙනවා AB අග්‍ර දෙකට දෙනවා එක්ක බිඳුව දෙනවා නැත්නම් එක දෙනවා. එහෙම දීලා තමයි මෙයාගෙන් අවුට්පුට් එකක් බලාපොරොත්තු වෙන්නේ. A කියන එකට මේ අපි සාකච්ඡාවට භාජනය කරන මෙයා A කියලා ගත්තොත් මෙයා B කියලා ගත්තොත්. ඔන්න පළවෙනි අවස්ථාව Aට දෙනවා බිඳුව Bට දෙනවා එක. ඇයි Bට එක තියෙන්න බැරිද? Bටත් එක තියෙන්න පුළුවන්. මෙයාට බිඳුව තියෙන්න පුළුවන්. ඔය දෙන්නටම බිඳුව වෙන්න බැරිද? පුළුවන්. ඔය දෙන්නට මේක එන්න පුළුවන්. අන්න අවස්ථා කීයද? 4යි. ඊට වෙනත් අවස්ථාවක් තියෙන්න පුළුවන්ද? බෑ. ඒ නිසා මේ අවස්ථා 4 කෙරෙහිම අපි සත්‍යතා වගු නිර්මාණය කිරීමේදී දුවේ පුතේ අවධානය යොමු කළ යුතුයි. මේ අවස්ථා 4ටම අදාළව සත්‍යතා වගුවේ තීරු මේ සඳහා වෙන්විය යුතුයි. යම් තාර්කික පරිපතයක A සහ B ප්‍රධාන දෙකක් පමණක් ඇති විට එක් ප්‍රධානයකට බිඳුව හෝ එක වශයෙන් තාර්කික අගයන් දෙකක් ගත හැකි නම් තිබිය හැකි ප්‍රධාන අවස්ථා ගණන 4ක් දෙකේ වර්ගය. මෙන්න දෙකේ වර්ගය. දෙකක් තියෙන නිසා දෙකේ වර්ගය. දෙකේ වර්ගය කීයද? 4යි. ඒ නිසා අවස්ථා 1යි දෙවැනි අවස්ථාව තුන්වන අවස්ථාව හතරවන අවස්ථාව. ඉන්පුට් දෙක නිසා වර්ග කරනවා. ඉන්පුට් 3 නම් දෙකේ තුන්වන බලය විදියට තමයි අපි ගන්න. ඇයි තියෙන්න පුළුවන් අවස්ථා දෙකයි. බිඳුව 1 බිඳුව 1 අවස්ථා දෙකයි. එසේම ABC වශයෙන් ප්‍රධාන 3ක් ඇති විට තිබිය හැකි ප්‍රධාන අවස්ථා ගණන 8ක් වේ. 8 වෙන්නේ කොහොමද? ප්‍රධාන 2යි බිඳුව 1 ඉන්පුට් 3ක් තියෙනවා. මේ 3 කියලා කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 සමානයි කීයද? 8යි. අවස්ථා 8ක් තිබිය හැකියි. මේ අනුව ප්‍රධාන n සංඛ්‍යාවක් තිබෙන අවස්ථාවේදී තිබිය හැකි ප්‍රධාන අවස්ථා ගණන 2n බවට පැහැදිලි. ප්‍රධාන අවස්ථා ගණන කීය වෙනවද පුතේ? 2n වන බලයක් බවට පත්වන බව ඔබට ඊටාම පැහැදිලිව තේරෙන්න ඕනේ. අපි තවත් ඉස්සරහට යමු. මෙම එක් එක් අවස්ථා සඳහා ප්‍රධානයට සත්‍යතා වගුවෙන් පෙන්විය යුතුය. මේ සියලු ප්‍රධානයන් සත්‍යතා වගුවෙන් ප්‍රධානය පෙන්වන්න ඕනේ. තාම අපි ප්‍රතිදානයට ආවෙත් නැහැ. මේ ගණිත කර්මයේ සිදුවන උපාංගයේ ක්‍රියාකාරීත්වයට ආවෙත් නැහැ. අපි තාම ඉන්නේ ප්‍රධානයත් එක්ක. යම් තාර්කික මෙහෙයුමක ප්‍රතිඵල සත්‍යතා වගුව මගින් පෙන්වා ඇති විට එය අවබෝධ කර ගැනීමට එම මෙහෙයුම් බූලිය ප්‍රකාශනයක් ආකාරයෙන් දී ඇති විට එය තේරුම් ගැනීමට වඩාත් පහසුයි. සත්‍යතා වගුවක් මගින් පෙන්වා ඇති විට එය අවබෝධ කර ගැනීමට එම මෙහෙම බූලිය ප්‍රකාශනයකින් දුන්නොත් අපිට මෙය පහසු වෙනවා. අපි තාම බූලිය ප්‍රකාශනයට අපි එන්නේ නැහැ. තාම අපි සත්‍යතා වගුවේ ප්‍රධානයත් එක්ක තමයි මේ ඉන්නේ. දැන් මේ බලන්න මේ සත්‍යතා වගුවක් භාවිතා කිරීමේදී ප්‍රධාන දෙකයි. ප්‍රධාන දෙක වෙන්නේ කොහොමද? දෙකේ වර්ගය. එතකොට අවස්ථා 4යිනේ. 1 1 2 3 4. ප්‍රධාන 3යි. දෙකේ තුන්වන බලය. එතකොට කීයද? 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. මේක ලියන ක්‍රමයක් තියෙනවා. ඒ ඔබ සියලු දෙනාම කටපාඩම් කරගත යුතුයි. අපි බලමු මේ ආකාරයට. මේ හේතුවෙන් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපත නිර්මාණයේදී හා විශ්ලේෂණයේදී සත්‍යතා වගු බහුලව භාවිතා කරයි. සත්‍යතා වගු සඳහා උදාහරණ රාශියක් පසුව ඉදිරිපත් කොට ඇත. ප්‍රධාන 2ක් සහ 3ක් සඳහා ප්‍රධාන අවස්ථා 5ක් දැක්වේ. පළවෙනි අවස්ථාව 2ක් තියෙනකොට සත්‍යතා වගුවේ පළවෙනි එකට අදාළව සමාන බිඳු ගානක් සමාන එකයි ඉලක්කම් ගානක්. අවස්ථා 3ක් තියෙනකොට බිඳු 4යි 1 4යි පිළිවෙලට යදනවා. දෙවෙනි එක බිඳු 1 බිඳු 1 බිඳු 1. ඊළඟ අවස්ථාවේ
0.1 0.1 ඔය විදියට. C අවස්ථාව 0.1 එහෙම නැත්නම් ඔබට BC කොලම් දෙක මාරු කරන්නත් පුළුවන්. මේ 0.1 අවසාන අවස්ථාව 0.2 0.2 මෙන්න මේ සම්පූර්ණ බැලුවාම මෙතනින් එහාට පිට වෙන කිසිදු අවස්ථාවක් දක්නට ලැබෙනවාද? දක්නට ලැබෙන්නේ නැහැ. මේක තමයි සත්‍යතාව වගු හදන ක්‍රමවේදය. අයත් එමු. බින්දු ගාන සමානයි එකේ ගාන සමානයි. බින්දු ගාන සමානයි එකේ ගාන සමානයි. ඊළඟ අවස්ථාව 0.1 ඔබට පුළුවන් මේ C කොලම් එක ඕනනම් මේ පැත්තට මාරු කරගන්න 0.1 ඊළඟ අවස්ථාව 0.2 ඔය ආකාරයට ඔය රිදම් එකට හතරක් ඉන්පුට් හතරක් භාවිතා කරන්න පුළුවන්. පහක් භාවිතා කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අවස්ථා ගණන එන්න වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. අපිට බොහෝ වෙලාවට උපරිමයෙන් ABC ඉන්පුට් 3ක් එහෙම නැත්නම් උපරිම වශයෙන් ABCD ඉන්පුට් 4ක් විභාගයට බලාපොරොත්තු වෙයි. ඒ වගේම මූලික තාර්කික ద్వාර අපි බේසික් ලොජික් ගේට්ස් වලට එමු. දැන් මේ ඉන්පුට් භාවිතා කරමින් මේ බීජ ගණිතය කරන්න ඔපරේෂන් එක කරන්න කිසියම් කොටසක් එපැයි තාර්කිකය. අපි අර කතා කරපු එකතු කිරීම, බෙදීම, අඩු කිරීම මේවා කරන්න තාර්කිකය එපැයි. අන්න ඒ වගේ ප්‍රධාන ගේට්ස් තුනක් තියෙනවා. මේ ප්‍රධාන ගේට්ස් තුන පිළිබඳව ඔන්න දැන් අපි අවබෝධ කරගන්න යනවා. ඉලෙක්ට්‍රොනික ශේෂ්ත්‍රයේ තර්ක පරිපත ක්‍රියා කරවනුයේ ඒවාට ලබා දෙන ප්‍රධාන වෝල්ටීයතා පදනම් කරගෙනය. නිදසුනක් ලෙස ඉලෙක්ට්‍රොනික ద్వාර පරිපත සඳහා ප්‍රධාන වෝල්ටීයතාවය ධන 5ක් V සහ බිඳුව වේ. ద్వාර සඳහා ප්‍රධාන වෝල්ටීයතාවය ධන 5ක් V හා බිඳුව වේ. එය ද්විමය සංඛ්‍යා ලෙස පිළිවෙලින් නිරූපණය කරනුයේ 1.0යි. ඒ අපි නිරූපණය කරන්නේ කවුරු කියලා 2.0යි. අපිට ඉහළ වෝල්ටීයතාවය කියවුණත් වැඩක් නැහැ. අපි එය ගන්න 1 කියලා. පහළ වෝල්ටීයතාවය බිඳුවම තමයි. 0.1 විදිහට අපිට ඕනෑම සංඛ්‍යාවක් ඕනෑම වගයක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ද්විමය විදිහට. දැන් මේට භාවිතා කරනවා බූලියානු බීජ ගණිතය. ඒ බීජ ගණිත ඔපරේෂන් කරන පළමු ගේට් එක දෙස අපි අවධානය යොමු කරමු. ඉලෙක්ට්‍රොනික ශේෂ්ත්‍රයේ භාවිතා කරන ద్వාර පරිපත සංග්‍රහිත පරිපත ලෙස නිපදවා ඇති අතර එක් සංග්‍රහිත පරිපතයක ద్వාර කිහිපයක් අන්තර්ගත වේ. දැන් මේ ద్వාර තියෙන IC විදියට ඉන්ටග්‍රේටඩ් සර්කිට් සංග්‍රහිත පරිපතයක්. අපිට OR එකක් AND එකක් ගන්න බෑ. සමහරට AND කිහිපයක් සහිත පරිපතයක් තමයි. ඒක සංග්‍රහිත පරිපතයක්. ඒ සංග්‍රහිත පරිපතයේ අග්‍ර ගණනාවක් තිබෙනවා. ඒ සංග්‍රහිත පරිපතයේ අග්‍ර සලකුණු කරලා තියෙන විදි පොත්වල සඳහන් වෙලා තියෙනවා. ගණිත වගු වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගු භාවිතා කරමින් මෙයාගේ ඉන්පුට් එක අවුට්පුට් එක හඳුනා ගත යුතුයි. උදාහරණයක් විදිහට මෙන්න මෙවැනි ආකාරයේ IC තියෙනවා. ඔය තියෙන IC. මේ IC වල අග්‍ර ඔන්න මේ විදිහට තියෙනවා. අග්‍ර තියෙනවා. මේ වගේ ගේට් ඔය එක ගේට් එකක්. මේ වගේ ගේට් ගණනාවක් මේ තුල අන්තර්ගතයි. ඔන්න ඔය විදිහට තර්ක කරන්න මේ අග්‍රය ඔය විදිහට අග්‍ර තියෙනවා සඳහන් වෙලා. ඒ අපි පොත්පත් වලින් දැනගන්න ඕනේ. තනි ගේට් එකක් ගන්න බෑ. මේ වගේ ගේට් කිහිපයක් එකතු වෙච්ච සංග්‍රහිත පරිපතයක් තමයි මේ පෙන්වන්නේ. මේ පිළිබඳව අපි අවසාන කොටසේදී මේ පාඩමේදී ඔබට පේනවා මේ සංග්‍රහිත පරිපත වර්ගීකරණය වෙන්නේ කොහොමද කියන කාරණාව අවසන් පරිච්ඡේදයේදී ඔබට බලා ගන්න පුළුවන්. සංඛ්‍යා ඉලෙක්ට්‍රොනික පරිපත පාලනය සඳහා යොදාගනු ලබන්නේ තර්ක ద్వාරයි. ලොජික් ගේට් ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී භාවිතා කළ ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ්, ප්‍රතිරෝධක භාවිතයෙන් මෙම ద్వාර නිපදවා ඇත. දැන් අපිට සංඥා වර්ග දෙකක් තියෙනවනේ. ඒ සංඥා වර්ග දෙක තමයි ප්‍රතිසම සංඥා සහ සංඛ්‍යාංක සංඥා. ප්‍රතිසම සංඥා සරල ධාරා, ප්‍රත්‍යාවර්ත ධාරා, වර්ධනය කිරීම,
ස්විච් ලෙස භාවිතා කිරීම, ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ප්‍රතිරෝධ භාවිතයෙන් කරන්න පුළුවන්. මේ සියල්ලම එකතු කරලා විශිෂ්ට නිර්මාණයක් ලෙස ඔන්න ඉදිරිපත් කරනවා තාර්කික පාලන ලොජික් ගේට්ස්. එහෙම නැත්නම් තාර්කික පද්ධති මේ භාවිතයෙන් නිර්මාණය කරනවා. මේ විශිෂ්ට සොයා ගැනීමද නැද්ද? විශිෂ්ට නිර්මාණයක්. මේ සියල්ල එකතු කරමින් බූලියානු බීජ ගණිතය භාවිතයෙන් ක්‍රියාත්මක කරන ඔන්න ලොජික් ගේට් ලෝකයට ඉදිරිපත් වෙනවා. ඒ ලොජික් ගේට් එක මෙහෙම කතා කරනවා. සෑම ద్వාරයක් සඳහාම ප්‍රධාන අග්‍ර ප්‍රතිදාන අග්‍ර සහ සැපයුම් වෝල්ට්‍යතාව ලබා දීම සඳහා අග්‍ර පොදු අග්‍ර බැගින් සමන්විත වීම. ට්‍රාන්සිස්ටර් කාරකාත්මක වර්ධක වගේම මෙය ක්‍රියාත්මක වෙන්නත් වෝල්ට්‍යතාව අවශ්‍යයි. ඒ වෝල්ට්‍යතාවක් දුන්නාම තමයි මෙය ක්‍රියාත්මක වන්නේ. අන්න එයාට සැපයුම් අග්‍ර දෙනවා. සරල ධාරාවක් ලබා දෙනවා. එතකොට තමයි මේක ක්‍රියාත්මක වන්නේ. ඕනම උපකරණයකට ඇතුලේ ප්‍රොසෙස් එකක් වෙන්න, මෙහෙයුමක් වෙන්න. මේකට වෝල්ටේජ් එකක් දෙන්න එපා. ඒ IC එකට වෙනම සප්ලයි වෝල්ටේජ් එකක් දෙන්න අග්‍ර තියෙනවා. දැන් මේ වගේ IC එකක් ගත්තොත් මේ ලොජික් IC එකක් ගත්තොත් මේ ලොජික් IC එකේ මේ කිසියම් තැනක ධන ඍණ වශයෙන් මේකට වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ. එතකොට තමයි මේ අභ්‍යන්තරය ප්‍රොසෙස් වෙන්නේ. පැහැදිලිද? ඒ වගේම මෙයාගේ තියෙනවා ප්‍රතිදාන අග්‍ර සහ ප්‍රධාන අග්‍ර. ප්‍රතිදාන ඉන්පුට් කරනවා, අවුට්පුට් කරනවා. ඉන්පුට් එක ගානට මේ තුල ප්‍රොසෙස් වෙලා ඊට අදාළ අවුට්පුට් එක ලබා දෙනවා. බූලියානු බීජ ගණිත ක්‍රමය අනුව මේ ක්‍රියාත්මක වෙනවා. මූලික ద్వාර පරිපත පිළිබඳ සාකච්ඡා කිරීමේදී ප්‍රධාන අග්‍ර හා ප්‍රතිදාන අග්‍ර පමණක් පිළිබිඹු කරමින් සංකේතය දූ ద్వාර සංකේත කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. නමුත් අප මෙහිදී කතා කරන ගේට් එකක් පුතේ මේ වගේ. මෙයාගේ ඉන්පුට් දෙකයි අවුට්පුට් එකයි ගැන කතා කරනවා. නමුත් මෙයාට Java සැපයුම පිළිබඳව අප මෙහිදී සාකච්ඡාවට භාජනය කරන්නවත් මෙයා පෙන්වන්නවත් අපි යන්නේ මේක ප්‍රොසෙස් වෙනවා. Java සැපයුමකින් ප්‍රොසෙස් වෙනවා. සැපයුම් අග්‍ර වලින් මෙය ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව පමණක් දුවල පුතාලා තේරුම් ගත්තාම ප්‍රමාණවත් වෙනවා. ඊළඟට පුතේ අපි කතා කරනවා තාර්කික ద్వාරයක් යනු සිද්ධීන් දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක සම්බන්ධතාවය අනුව ලැබෙන ප්‍රතිඵලය සඳහා තාර්කික තීරණයක් ගැනීම පිණිස ගන්නා ඉලෙක්ට්‍රොනික පරිපථයක් ලෙස ගන්න පුළුවන්. සිද්ධීන් දෙකක් හෝ වැඩි ගණනක් ඉන්පුට්. ඒ සම්බන්ධතාවය අනුව ලැබෙන්න ඕන ප්‍රතිඵලය මේ ගේට් එක මගින් තර්කණය කරනවා. තර්කණය කරලා ඊට අදාළව අවුට්පුට් එක ලබා දීම පිණිස සකස් කර තිබෙන උපාංගයක් ලෙස අපිට කෙටියෙන් මෙන්න මේ ලොජික් ගේට් එක දුවේ පුතේ හඳුන්වන්න පුළුවන්. ඒ සමගම මේ අපි කතා කරන තාර්කික පරිපත එහෙම නැත්නම් තාර්ක ලොජික් ගේට්ස් මූලික තර්ක ద్వාර 3කුත් ද්විතීක තර්ක ద్వාර 4කුත් එක්ක 7ක් විදියට අපිට සාකච්ඡාවට භාජනය කරනවා. මෙහිදී සාකච්ඡා කරනු ලබන මූලික ద్వාර 3 හා ඉන් නිර්මාණය කරනු ලබන අනෙකුත් ద్వාර 4ක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. N ద్వාරය, OR ద్వාරය, NOT ద్వාරය, AND gate, OR gate, NOT gate. මොනවද පුතේ ගේට් 3? AND, OR, NOT මූලික තර්ක ద్వාරයන්. ද්විතීක තර්ක ద్వාරයන් වෙනවා NAND, NOR, XOR, XNOR. විදිහට තව 4ක් තියෙනවා. මොකද්ද? NAND, NOR, XOR, XNOR. විදිහට තවත් ගේට් 4ක් තියෙනවා. අපි මුලින්ම මූලික තර්ක ద్వාර 3 කොහොමද තර්කණය වෙන්නේ කියලා ඉගෙනගෙන ඒ ආශ්‍රයෙන් ද්විතීක තර්ක ద్వාරයන් ගොඩනගෙන ආකාරය විමසා බලමු. මේ මොහොතේම කටපාඩම් කරගන්න AND, OR, NOT ගේට් 3යි. NAND, NOR, XOR, XNOR විදිහට
නැවතත් ගේට් 4යි. 3යි 4යි ගේට් 7යි. තර්ක ద్వාර පිළිබඳ විශේෂ කරුණු. මේ විශේෂ කරුණු හොඳට මතක තියාගත්තොත් මේ පාඩම ඊටාම ලෙහෙසි පාඩමක් බවට දුවේ පුතේ පත් වෙනවා. සෑම ద్వාරයකටම සංකේතයක් ඇත. සෑම ගේට් එකකටම සිම්බල් එකක් තියෙනවා. මේට අනුවණු මේට ආවේනික සිම්බල් එකක් සෑම ద్వාරයකටම තියෙනවා. සෑම ద్వාරයක් සඳහාම බූලියානු ප්‍රකාශනයක් ඇත. ඒ සෑම ద్వාරයකම ක්‍රියාකාරීත්වයට අදාළ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් බූලියානු බීජ ගණිතයෙන් භාවිතා වන බූලියානු ප්‍රකාශනයක් තියෙනවා. එයත් මතක තියාගන්න ඕනේ. දැන් මේ ඇතුලේ සිදුවන්නේ බූලියානු බීජ ගණිත ක්‍රමයක්නේ. ඒ බීජ ගණිත ක්‍රමයට අනුව බූලියානු ප්‍රකාශනයක් තියෙනවා. මේක සෑම ගේට් එකකටම. එයත් මතක තබා ගත යුතුයි. not gate එක හැර අනෙකුත් සෑම තර්ක ద్వාරයකම ප්‍රධාන දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇත. දැන් මේ අපි කතා කරපු 7න් එකකට විතරයි එක් ප්‍රධානයක් තියෙන not එකට. not එකට එකයි. අනිත් සෑම ගේට් එකකටම අවම වශයෙන් දෙකකුත් ඊට වැඩි ගණනකුත් input ප්‍රධානයන් තියෙන්න පුළුවන්. තුන්වන අවස්ථාව. සෑම ద్వාරයකම ප්‍රතිදාන එකයි. මේ කතා කරන ගේට් 7ේම ප්‍රතිදානය එකයි. ඒ වෙනස් වෙනවද? ඒ වෙනස් වෙන්නේ නැහැ. ඒ සමගම අපි තවත් ඉදිරියට ගමන් කිරීමේදී ඔන්න අපි පළමුව කතා කරනවා AND ద్వාරය AND ගේට් එක. AND ద్వාරයේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ? AND AND අපි සහ කියලා භාවිතා කරන්නේ. සහ 1 සහ 2 එහෙම අදහසින් AND. පහත රූපයේ දක්වා ඇත්තේ ශ්‍රේණිගතව ස්විචයක් යොදා පහනක් දැල්වීමට එකලස් කරන ලද සරල විදුලි පරිපථයකි. දැන් ඔබට රූපයේ පේනවා බල්බය දැල්වීම Z බල්බය දැල්වෙන්න නම් A සහ B ගෙන් දැක්වෙන්නේ මොනවද? ස්විච් දෙකක්. එහෙමනම් Z බල්බය දැල්වීම පිණිස A ස්විචයයි B ස්විචයයි මේ දෙකම වැහෙන්න ඕනේ. ක්ලෝස් වෙන්න ඕනේ. සංවෘත වෙන්න ඕනේ. A සහ B ස්විච් දෙකම ක්ලෝස් වෙන්න ඕනේ, සංවෘත වෙන්න ඕනේ. A සහ B ස්විච් දෙකම සංවෘත වුණොත් මොන බල්බය දැල්වෙනවද? Z බල්බය දැල්වෙනවා. එකක් හරි විවෘත වුණොත් Z බල්බය දැල්වෙනවද? දැල්වෙන්නේ නැහැ. මෙහි ස්විච් දෙකක් ඇති නිසා පැවතිය හැකි සම්බන්ධතා ගණන 4කි. මෙයාගේ ස්විච් දෙකක් ඇති නිසා පැවතිය හැකි සම්බන්ධතා ගණන 4යි. අවස්ථා 4යි. 0.0.0.1 මේ ආකාරයට මේ අවස්ථා 4 0.1.1.1 අවස්ථා කීයක් තියෙනවද? මේ ස්විච් වලට අවස්ථා 4ක් තියෙනවා. මෙයාගේ 3ක් තිබ්බොත් ඒ අවස්ථා ගණන කීයක් බවට පත්වනවද? 8ක් බවට පත්වනවා. දැන් අපි කතා කරන්නේ බූලියානු බීජ ගණිතයත් එක්ක තමයි මේ අපි හැසිරෙන්නේ. සාමාන්‍ය ගණිතය, සාමාන්‍ය තර්කය, බූලියානු බීජ ගණිතය භාවිතා කරමින් අපි තර්ක වලට ගොඩනගා ගන්න යන බව තේරුම් ගන්න. දැන් මේ තේරුම් ගත්තොත් ඔබට ඉදිරි අනාගතයේදී ICT Information Communication Technology කියන පරිගණක විද්‍යාවට මේවා කතා කරමින් තමයි පරිගණක විද්‍යාව ඉදිරියට යන්නේ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා බැඳුණු පරිගණක විද්‍යාවට මේවා මහත් රුකුලක් උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී මේ අවබෝධ කර ගැනීම ඉතා වටිනවා මහත් රුකුලක් මහත් උපකාරයක් ඔබට වෙනවා මේවා නිවැරදි ආකාරයෙන් තේරුම් ගන්න තිබීම. එය දෙකේ පාදයේ දර්ශකයක් ලෙස දැක්වුවොත් දෙකේ n යනු ප්‍රධානයන් සංඛ්‍යාවයි. ප්‍රධානයන් 3ක් ඇති විට එම ප්‍රධාන හැසිරෙවිය හැකි ආකාර දෙක වැඩි කිරීම 2 8ක් වෙනවා. දැන් මේ අවස්ථා 4 කාට ලබා දෙනවද? මෙයට. මෙයට දෙනවා බිඳුව. මේට දෙනවා බිඳුව 1 1. ඊට අනුරූපීව බිඳුව 1 මේකට දෙනවා. එහෙමනම් හතරවෙනි අවස්ථාව. දැන් මේ පළවෙනි අවස්ථාව.
මෙය දෙවන අවස්ථාව. මෙය තුන්වන අවස්ථාව. මෙය හතරවෙනි අවස්ථාව. බල්බය දැල් වෙන්න ඕනේ මොන අවස්ථාවට අදාළවද? හතරන අවස්ථාවට අදාළව. එහෙමනම් මේ AND ගේට් එකේ තර්කය නිර්මාණය කරනවා මේ අවස්ථා දෙකට අදාළව. මෙයා එකේ මෙයා එකේ තිබ්බහම තමයි Z බල්බය දැල් වෙන්න ඕනේ. තර්කය හදනවා. කොහොමද මේ තර්කය හදන්නේ? අපි බලමු. AND එක. දැන් ඔන්න බලන්න. දැන් මේ ස්විචය මෙන්න මේ ආකාරයට ස්විචය විවෘතයි. මේ ස්විචය විවෘත අවස්ථාව ගන්නවා 1. දැන් මේ ස්විචය මෙන්න මේ ආකාරයට සංවෘත වෙනවා. මේ ස්විචය විවෘත අවස්ථාව 0යි සංවෘත අවස්ථාව 1යි. දැන් මේක කියනවා මෙහෙම ඉහත පරිපතයේ ස්විචය සංවෘත කිරීම 1යි. පරිපතයේ ස්විචය විවෘත කිරීම ද්විමය 0යි. ඊළඟට පහන දැල්වීම මේ අපි කතා කරන පහන දැල්වීම 1යි. පහන නිවී තිබීම ඕෆ් වී තිබීම 0යි. මේ ස්විචය ඔන් මේ ස්විචය ඕෆ්. ඒ වගේම පරිපතයේ ස්විචය විවෘතව පැවතීම ද්විමය බිඳුව ලෙසත් අපිට මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් අපි මේ ප්‍රකාශයන් ටික මෙන්න මේ ආකාරයේ බූලියානු බීජ ගණිතය භාවිතයෙන් මේ සුළු කරනවා. AND එක. අපි සාමාන්‍ය විදිහට A වැඩි කිරීම B Z ලෙස දැක්විය හැකිවත් බූලියානු බීජ ගණිතයේදී අපිට එහෙම අවස්ථාවක් නැහැ. AND එකේදී වෙන්නේ ගුණිතයක්. නමුත් AND එකේදී මේ වෙන ගුණිතය බූලියානු බීජ ගණිත ක්‍රමයේදී එය භාවිතා කරන්නේ ඩොට් එකක් විදිහට. දැන් අපි ප්‍රධානයන් දෙක ගන්නවා AB කියලා. ප්‍රධානයන් දෙක AB. අග්‍ර දෙකක් තියෙනවනේ මේකට. අග්‍ර දෙකකින් ප්‍රධානය දෙනවා. අග්‍ර දෙකකින් ප්‍රධානය දීලා AND එකේදී වෙන්නේ ගුණිතයක්. ඒ ගුණිතය අපි ප්‍රකාශ කරන්නේ A.B ලෙස. A.B ලෙස. A.B ලෙස. එය ප්‍රකාශ කරනුවේ A and B අනුවෙනි. A and B. ඒ ඩොට් එක A and B and B A and B. එය ප්‍රකාශය බූලියානු ප්‍රකාශනයෙන් දක්වනු ලැබේ A and B. NB ගුණිතයක් වන විට එක වෙන්න පුළුවන් දෙකම එක එක තිබ්බොත් පමණයි. පැහැදිලිද? මෙයාගේ බිඳුව තිබිලා එයා එක තිබිලා වැඩකුත් නැහැ. ඒගේ එක තිබිලා බීගේ බිඳුව තිබ්බත් වැඩක් නැහැ. AND එක මතක තියාගන්න ගුණිතයක්. එය වෙන්න ඒ දෙකම එක එකේ තියෙන්න ඕනේ. A ස්විච්යි B ස්විච්යි දෙකම වැසී තිබෙනවා නම් ඔන් වී තිබෙනවා නම් පමණක් බල්බය දැල් වෙනවා. එහෙමනම් මේ දෙකේම ගුණිතය එක විදියට A and B එක වෙන අවස්ථාවත් මේ පරිපතය මේ තර්කය මේ පරිපතයේ තර්කය AND එකත් ලෙසත් ප්‍රකාශ කරනවා. ඒ තාම පැහැදිලි ඇති. මෙවැනි තර්කමය තත්වයන් සැසඳීම සඳහා ඉලෙක්ට්‍රොනික පරිපත භාවිතා කර තර්ක එක සඳහා ඉහළ වෝල්ටීයතාවක් බිඳුව සඳහා ශුන්‍ය වෝල්ටීයතාවක් භාවිතා කර ප්‍රතිඵල ලබා ගත හැකිය. දැන් Aට සහ Bට තර්ක දෙන්න එපයි ඉන්පුට් එක. ඉන්පුට් එක දෙනකොට Aට දෙනවා ලෝ වෝල්ටේජ් එක බිඳුව. හයි වෝල්ටේජ් එක 1. 1යි V හෝ 5යි V 4යි V ඕනම එකක්. Aට සහ Bට වෙන වෙනම ලෝ වෝල්ටේජ් හයි වෝල්ටේජ් දීලා බලනවා. මේ ලෝ වෝල්ටේජ් හයි වෝල්ටේජ් දීලා අවුට්පුට් එක පරීක්ෂා කරාම අවුට්පුට් එකෙත් වෙන්න ඕනේ එක්ක බිඳුව එකනේ හයි වෝල්ටේජ් ලෝ වෝල්ටේජ්. දැන් බලන්න මේ වගේ උපකරණය තියෙනවා ගේට් එක. මේ ගේට් එකේ පසුවමන් සංකේතය අදින්නම්. මේ සංකේතයේදී
Aට දෙන්න පුළුවන් Bට දෙන්න පුළුවන්. Aට දෙන්න පුළුවන් එක නැත්තම් දෙන්න පුළුවන් බිඳුව. මේට දෙන්න පුළුවන් එක නැත්තම් බිඳුව. ප්‍රතිදානය පරීක්ෂා කරාම Aට සහ Bට high voltage වන එක සහ එක දෙන අවස්ථාවේදී පමණක් ප්‍රතිදානයේ එක පෙන්නනවා. ප්‍රතිදාන එක කියලා කියන්නේ එයාගෙන් ප්‍රතිදාන ලැබෙන high voltage එක. අනිත් සෑම අවස්ථාවකදීම low voltage එකක් හෙවත් බිඳුව ලැබෙනවා. එවැනි ගේට් එකක් A and B ගේට් එකක්. ගුණිතයක් ලැබෙන ගේට් එකක් AND ගේට් එකක් ලැබෙන බව දුවේ පුතේ ප්‍රකාශ කරනවා. මෙවැනි පරිපත තර්ක ద్వාර ලෙස ලොජික් ගේට් ලෙස හැඳින්වේ. එවැනි ద్వාර කිහිපයක් සංගෘහිත පරිපත තුල අන්තර්ගත වේ. සංගෘහිත පරිපතයක් ගත්තොත් මේ වගේ AND ගේට් ගණනාවක් 3ක් 4ක් 5ක් වගේ සංගෘහිත පරිපතයක් තුල අන්තර්ගතයි. එවැනි AND ගේට් ගණනාවකින් අපිට මෙවැනි ගණිත කර්ම ගණනාවක් කර ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් බලන්න තර්ක ක්‍රියාවක් ලබා ගැනීම සඳහා භාවිතා කරන ద్వාර සඳහා දීර්ඝ ට්‍රාන්සිස්ටරයක් හෝ ශ්‍රේෂ්ඨ ආචරණ ට්‍රාන්සිස්ටරයක් භාවිතා කර පරිපත සකස් කරයි. දැන් මෙවැනි ක්‍රියාදාමයක් සඳහා අපිට මෙන්න මෙවැනි ප්‍රතිසම සංඥා වලින් ක්‍රියාත්මක කරන ට්‍රාන්සිස්ටරයක් වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. එයත් මේ වගේ. මේ දෙකේ ගුණිතයෙන් මෙය ලැබෙනවා. ගුණිතයක්. මෙයාගෙන් මෙයා ක්‍රියාත්මක වෙනවා. ට්‍රාන්සිස්ටර් භාවිතා කර AND ద్వාරයක් ක්‍රියාවක් ලබා ගැනීම සඳහා පහත රූපයේ ආකාරයේ පරිපතයක් භාවිතා කර හැකි. ඔන්න මෙයට සමානව AND ක්‍රියාව AND ద్వාරයේ ක්‍රියාව සිදුවන්නේ කොහොමද? මේ ට්‍රාන්සිස්ටරය මේ කෙලවරවල් දෙකට ඔන්න තිබෙනවා T1 සහ T2 දෙකක්. මේ A සහ B ට්‍රාන්සිස්ටර් දෙකම ක්‍රියාත්මක වුණොත් මේ හරහා ධාරාවක් ගලාගෙන යනවා. මේ දෙකම අක්‍රිය වුණොත් මේ දෙක හරහා ධාරාවක් යන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? දැන් ඔබ ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාවලිය හොඳ ආකාරව දන්නවා. මේ ට්‍රාන්සිස්ටරය නැඹුරු වීමක් සිදු වෙන්න ඕනේ. මේ නැඹුරු වීමක් සිදු වෙලා මේ A සහ B ට්‍රාන්සිස්ටර් දෙකම ක්‍රියාත්මක වුණොත් පමණක් මේ T3 කියන ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක වෙනවා. AND ගේට් එක සඳහා මේ ට්‍රාන්සිස්ටර් පරිපතයක් නිර්මාණය කරලා තියෙනවා. බලමු මේ ක්‍රියාත්මක වන ආකාරය. මේ පරිපතයේ ප්‍රධාන අග්‍ර දෙකක් ඇති අතර ඒවා A සහ B නම් කර ඇත. A වෙතට හා B වෙතට වෝල්ටිකතාවක් සැපයුවට පමණක් T1 T2 ට්‍රාන්සිස්ටර් දෙක B සංදිය පෙරනබුරු වීම නිසා ට්‍රාන්සිස්ටර් දෙකම සන්නායනය කරයි. එවිට T3 ට්‍රාන්සිස්ටරයේ කැපී ගිය අවස්ථාවට පත්වන නිසා ඉසඩි ප්‍රතිදානය ධන වෝල්ටිකතාවක් ලැබේ. මේ අවස්ථාවන් දෙකම කැපී ගිය වෝල්ටිකතාවක් මේක ක්‍රියාත්මක වෙනකොට කැපී ගිය වෝල්ටිකතාවක් ලැබිලා මේ T3 ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක වෙනවා. මේ දෙක ක්‍රියාත්මක වුණොත් දෙකම ක්‍රියාත්මක වුණොත් පමණයි. එනිසා මෙය AND ගේට් එකේ ක්‍රියාවලියට සමානද නැද්ද? සමානයි. එනිසා ඔබට සාමාන්‍යයෙන් AND ගේට් එකේ ක්‍රියාවලිය විදහා දැක්වීම සඳහා ට්‍රාන්සිස්ටර් භාවිතා කර පරිපතයක් නිර්මාණය කරන්න පුළුවන්. අඳින්න කියන්න පුළුවන්. සාමාන්‍ය ස්විච් භාවිතා කරන පරිපතයක් අඳින්න කියන්න පුළුවන්. මේ අවස්ථා දෙක සඳහා ට්‍රාන්සිස්ටර් භාවිතා කරන මේ පරිපතය මතක තබා ගන්න. ඒ වගේම සාමාන්‍ය පරිපතය මෙන්න මේ පරිපතය මතක තියාගන්න පුළුවන්. මේ පරිපත දෙකම අහන්න පුළුවන්. ඒ වගේම බූලියානු බීජගණිත ප්‍රකාශය මෙය මතක තියාගන්න පුළුවන්. දැන් අපි එනවා මේ සඳහා භාවිතා කරන සංකේතය. මෙන්න දරුවෝ මේ සඳහා භාවිතා කරන සංකේතය අර්ධ වෘත්තයක් ඉරක්. ඉන්පුට් එක මේ ආකාරයි. බූලියානු බීජ ප්‍රකාශනය A.B A and B එය කියන්නේ මොකද්ද? A and B ඩොට් එක තමයි තියෙන්නේ. නමුත් අපි කියන්නේ A and B. AND ගේට් එක මේ ආකාරයි. මෙලෙස ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මගින් නිපදවන ලද AND ద్వාර සංකේතය පහත රූපය මගින්ද
ඊට අදාළ සත්‍යතා වගුව හේවත් සත්‍යතා සටහන වගුවද දැක්වේ. ඒ සඳහා බූලියානු ප්‍රකාශනයද දැක්වේ. ඔන්න සංකේතය තියෙනවා, බූලියානු ප්‍රකාශය තියෙනවා, සත්‍යතා වගුව තියෙනවා. දෙකම සමාන වන අවස්ථාවේ A and B ඒ දෙකම ගුණිත වෙලා ප්‍රමණක් එක ලැබෙන ආකාරය ඔබට ඉතා පැහැදිලිවම දැක ගන්න පුළුවන්. දැන් මේ රූප සටහනේ දැක්වෙන්නේ AND ගේට් දෙකක්. ප්‍රධානයන් කීයක්ද? 3ක්. A B C. දැන් මේ ප්‍රධානයන් තුන ඉතාම ලස්සනට භාවිතා කර තිබෙනවා. පළමු AND ගේට් එකට A B ප්‍රධානයන් දෙනවා. එයාගෙන් ලැබෙන ප්‍රතිදානය තියෙනවනේ. ඒ ප්‍රතිදානය දෙවන ගේට් එකේ දෙවන AND ගේට් එකේ ප්‍රධානය වශයෙන් ලබා ගන්නවා. දෙවන AND ගේට් එකේ ප්‍රධානය වශයෙන් ලබා ගන්නවා. මෙයාගේ ප්‍රතිදානය දෙවන ගේට් එකේ ප්‍රධානය වශයෙන් ලබා ගන්නවා. මෙයාගේ බූලියානු බීජ ප්‍රකාශනය A and B A.B මෙයාට ලැබෙනවා. මේ පැත්තෙන් C එනවා. ඒ ඔක්කොම මොනවා වෙනවද? AND ගුණ වෙනවා. එහෙනම් Z කියන ප්‍රතිදානය A and B and C එවත් A.B.C විදියට අපිට ගන්න පුළුවන්. මේදී කියනවා ප්‍රධාන දෙකක් සහිත AND ద్వාර දෙකක් යොදාගෙන ප්‍රධානයන් තුනක් සහිත ద్వාරයක ක්‍රියාවලිය අපිට මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. ඉහත රූපයේ දැක්වෙන පරිදි එක් AND ద్వාරයක් සඳහා A හා B ප්‍රධානයන් ලබා දුන් විට එහි ප්‍රතිදානය A and B වේ. A.B වේ. අනෙක් ద్వාරයේ එක් ප්‍රධානයක් ලෙසත් එහි ප්‍රතිදානය ලබා දෙන අතර ඉතිරි ප්‍රධානය C ද AND ద్వාරයට ලබා දෙයි. ඔන්න ඔය ආකාරයට AND ගේට් දෙකක් භාවිතා කරමින් ප්‍රතිදාන 3ක් ලැබෙන ආකාරයට මේ පරිපත එකලස් කරන්න පුළුවන්. ඔන්න දුවේ පුතේ අපි දෙවන පරිච්ඡේදය තුලදී මේ ගේට් වල පළමු ගේට් එක AND ගේට් එක පිළිබඳව සාකච්ඡා කරා. අපි ඊළඟ පරිච්ඡේදය තුලදී මෙවැනි තවත් ගේට් තාර්කික ద్వාර කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමු.